ආයුබෝවන් දරුවනේ අද දවසේ අපේ පාඩම තමයි දශම පාඩමට කලින් අපි කරා භාග පාඩම. භාග පාඩමේදී අපි මොනවද කතා කරේ? භාග කියලා අපි කතා කරා. අපි කිව්වා භාග කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අතර තියෙන සංඛ්‍යාවක්. අපි පූර්ණ සංඛ්‍යා කියපුවම 1 2 3 4 5 කියලා අපි දන්න පූර්ණ සංඛ්‍යා තියෙනවනේ. ඒ වගේ ඒවා අතර තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ 1.5 කියන්න පුළුවන්, 2.5 කියනවා, 3යි කාල කියනවා. ওই විදිහට පූර්ණ සංඛ්‍යා දෙකක් අතර තියෙන ඉලක්කමක් තමයි අපි භාගයක් කියලා කියන්නේ. ඒ පූර්ණ සංඛ්‍යා දෙකක් අතර තියෙන ඉලක්කම භාග විදිහට කියන්න පුළුවන් වගේම තමයි අපිට දශම විදිහට කියන්නත් පුළුවන්. එතකොට මේ දශම විදිහට කියනකොට අපි කොහොමද ඒක කරන්නේ කියලා තමයි මේ පාඩමෙන් බලන්නේ. දශම කියලා කියන්නේ ඔයාලා බලන්න මෙතන කොටු දෙකක් මම දීලා තියෙනවා. මෙතන එක කොටුවක් 10කට බෙදලා තියෙනවා. අනිත් කොටුව බෙදලා තියෙනවා 100කට. ඒකෙන් නිල් පාටට පාට කරලා තියෙනවා පළවෙනි මේ කොටුවේ එකක්. දෙවෙනි එකෙත් ඒ විදිහට පාට කරලා තියෙනවා. පළවෙනි එකේ පෙන්වුම් කරලා තියෙන්නේ සම්පූර්ණ කොටසෙන් 10න් එකක්නේ. ඒක අපි දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද? දෙවෙනි එකේ තියෙන 100න් එකක්. ඒක කොහොමද දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියලා තමයි මෙතන ඔයාලට දීලා තියෙන්නේ. බලන්නකෝ. පළවෙනි එක 0.1යි, දෙවෙනි එක 0.01යි. ඔයාලට මේ පන්තියේදී ඉගෙන ගන්න තියෙන්නේ මේ භාග සංඛ්‍යා කොහොමද දශම සංඛ්‍යා බවට පත් කරන්නේ සහ ඒ ආශ්‍රිත විවිධ ගැටලු විසඳන විදිහ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා 10න් 1 කියන එක. ඒ කියන්නේ මේ පාට කරලා තියෙන කොටස අපිට 0.1 විදිහට දක්වන්නත් පුළුවන්. ඒ දශම වලට දක්වනකොට. ඒකට 100න් එකක් කියන එක අපිට දක්වන්න පුළුවන් 0.01යි කියලා. මේක බලන්නකෝ ඔයාලා පැහැදිලි කරගන්න තව ටිකක්. ඔයාලා දන්නවා ගණක රාමු ඔයාලා කරලා තියෙනවා. ස්ථානීය අගය අනුව එකේ ඔයාලා පූර්ණ සංඛ්‍යා නිරූපණය කරන විදිහට ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මේ මම කියවනේ එකට වඩා අඩු සංඛ්‍යා මේවා කියලා. දැන් භාග සංඛ්‍යා නම් එතන තියෙනවා මේ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා දෙකක් අතර සංඛ්‍යා. දැන් මෙතන අපි ගත්තොත් මෙතන අපිට පේනවා ඒ පූර්ණ සංඛ්‍යා අතර සංඛ්‍යා වෙන්නත් පුළුවන්. ගොඩක් ඒවා අපිට ගන්න පුළුවන්. දැන් මෙතන නිරූපණය කරලා තියෙන එක එකට වඩා අඩු සංඛ්‍යාවක්. එක ස්ථානය තියෙනවා අපිට මේකේ පෙන්වන්න කරලා දශම කියලා කියන්නේ එක ස්ථානයට වඩා පහළ ස්ථානීය අගයක් තියෙන ඒවා. එතකොට මෙතන ඔයාලට තියෙනවා 0.0.01 කියලා. එතකොට ඒකේ තියෙනවා පළවෙනි දශම ස්ථානය කියලා කියන්නේ 10න් 1 ඒවා කියලා තියෙනවා. දෙවෙනි දශම ස්ථානය කියන්නේ 100න් 1 ඒවා කියලා තියෙනවා. තුන්වෙනි දශම ස්ථානය කියන්නේ 1000න් 1 ඒවා. එතකොට අපි දන්නවා එක ස්ථානය කියලා තියෙනවා 10 එතනින් එහාට 10 ස්ථානය තියෙනවා. 100 ස්ථානය තියෙනවා. ස්ථානීය අගය අනුව 100 10 1 ඒ විදිහට තියනවා වගේ මේකේ තියෙනවා 10න් 1 ඒවා. 1 ඒවා 10 ඒවා 100 ඒවා වගේ මේ පැත්තට තියෙනවා 10න් 1 ඒවා 100න් 1 ඒවා 1000න් 1 ඒවා. නිරූපණය කරොත් අපි මේ ගණක රාමුවකින් මේ තීලා තියෙන අගය 0.001යි කියන එක බලන්න ඔයාලට පේනවා ගණක රාමුවේ 1000න් 1 ඒවා තමයි එකක් තියෙන්නේ. එතකොට ඒක නිරූපණය කරන්නේ 0.001 මේ අගය අපි කියන්නේ 0.001 කියලා. මම තව එකක් ඔයාලට මේ විදිහට මේ මෙතන දීලා තියෙන 0.125 0.125 කියලා කියන්නේ එහෙම නැහැ.
කියන්නේ 0.125. 1 කියලා මෙතන තියෙන්නේ 10න් එකේව 1යි. 2 කියලා කියන්නේ 100න් එකේව 2යි. 5 කියලා කියන්නේ 1000න් එකේව 5යි. එතකොට ඒ අනුව ඒ ස්ථානයට යොමු වෙලා තියෙනවා. එතකොට 0.1 2 5 කියන එක තමයි මේ බලන්නකො. එතකොට ඝනක රාමයෙන් නිරූපණය කරපුවාම 10න් එකේව එකක් තියෙනවා. 100න් එකේව දෙකක් තියෙනවා. 1000න් එකේව පහක් තියෙනවා. ඒ සංඛ්‍යාව තමයි මේ 0.125 කියලා කියන්නේ. එතකොට අපි බලමු. දැන් අපි කිව්වා මේ දශම සංඛ්‍යා කියන්නේ භාග සංඛ්‍යා වගේම මේ පූර්ණ සංඛ්‍යා අතර තියෙන සංඛ්‍යානේ. එතකොට ඒ සංඛ්‍යා සහ භාග සංඛ්‍යා අතර සම්බන්ධතාවයක් තමයි දැන් මේ අපි ගොඩනගන්න යන්නේ. එතකොට හරය 10 බලයක් වෙන තත්ත්ව භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. හරය 10 බලයක්. ඒ කියන්නේ 10 වෙන්න පුළුවන්, 100 වෙන්න පුළුවන්, 1000 වෙන්න පුළුවන්. එතනින් එහාට තියෙන 10 බල. 10 බලය කියන්නේ 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය, තුන්වෙනි බලය, හතරවෙනි බලය, පස්වෙනි බලය කියලා තියෙන්නේ. ඒ 10 බලයක් වෙන හරයක් තියෙන සත්‍ය භාගයක්. ඒ කියන්නේ හරය විදිහට තියෙන්නේ 10 හෝ 100 හෝ 1000 හෝ ඒ වගේ සංඛ්‍යාවක්. මේ ලවයේ විදිහට ඕනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. මෙතන සත්‍ය භාගයක් නේ. සත්‍ය භාගයක් කියන්නේ ඔයාලා දන්නවා එකට වඩා අඩු එකක්. එතකොට උඩ තියෙන්නේ නිතරම ලවයේ තියෙන හරයට වඩා අඩු සංඛ්‍යාවක්. ඒ වගේ මේ භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද කියන එක. එතෙන්දි බලන්නකෝ. ඔයාලට 10න් 3 කියලා එකක් දීලා තියෙනවා. 100න් 23 කියලා දීලා තියෙනවා. 1000න් 38 කියලා දීලා තියෙනවා. එතකොට 10න් 3 කියන එක කියලා කියන්නේ ඔයාලා අර ඝනක රාමුවේ අපි දැක්කුවා 10න් එකේව මෙතන තියෙනවා 3ක්. එතකොට මේ 10න් එකේව 3ක් තියෙන එක දශම සංඛ්‍යාවක් විදිහට කොහොමද ලියන්නේ? එතකොට 10න් එකේ ස්ථානයේ තියෙන්නේ 3ක්නේ. එතකොට ඒක කොහොමද වෙන්නේ? ඒක එන්නේ බලන්නකෝ. 0.3යි. එතකොට මෙතන පේනවා ඔයාලට 10න් එක කියන ස්ථානයේ තමයි 3 තියෙන්නේ. 10න් එකේව 3ක් නේ තියෙන්නේ. ඒක නිසා. එතකොට මෙතන තියෙනවා 100න් 23 කියන එක. දැන් මේකේ 100න් 23 කියලා කියපුවාම 100න් 20 කියලා කියන්නේ 10න් 2 වගේ. 10න් 2 කියලා කියන්නේ එතකොට 10න් එකේව කොටස් දෙකක් තියෙනවා. ඊළඟට 100න් 3ක් තියෙනවා. 23 කියන එක 100න් 20 කියලා ගන්නකො පළවෙනි කොටස විදිහට 100න් 20 කියලා කියන්නේ එතන තියෙන්නේ ඒක තව දුරටත් සුළු කරොත් අපිට එනවා 10න් නේද 10න් 2 විදිහට. එතකොට ඒ කියන්නේ 10න් එකේ කොටස් දෙකක් තියෙනවා මේ 100න් 23 කියලා ගත්තාම 100න් එකේ කොටස් 3ක් තියෙනවා. 10න් එකේ කොටස් දෙකක් තියෙනවා 100න් එකේ කොටස් 3ක් තියෙනවා. එතකොට ඒක අපි ලියනවා 0.23 කියලා. මෙතන එතකොට 2 තියෙන්නේ 10න් එකේ කොටස් වල. 3 තියෙන්නේ 100න් එකේ කොටස් මේ ස්ථානයේ. එතකොට 0.23යි. මෙතන ගත්තාම ඊළඟට 1000න් 38 කියන එක. 1000න් 38 කියලා කියන්නේ එතකොට මේකේ ඉස්සෙල්ලා අපි අර ගත්ත වගේ 100න් 20 කියලා කියන්නේ අපි කිව්වා 10න් එකේව දෙකක් එතන තියෙනවා. එතකොට මෙතන 1000න් 38 කියපුවාම 1000න් එතන 10න් 38යි. එතකොට 0.038යි. එතකොට 10න් එක කොටසට කීයක්වත් වෙන්නේ නැහැ. 10න් එකේව 0යි. 100න් එකේව තියෙනවා 3ක්. 10න් 30ක් කියන්නේ 100න්
10න් 30ක් කියන්නේ 100න් 3ක්. එතකොට 100න් එකේව තියෙනවා 3ක්. 1000න් එකේව තියෙනවා 8ක්. එතකොට 0.003යි 8යි. බිංදු ගාන අනුව වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට තමයි දශම ස්ථාන වෙන් වෙගෙන යන්නේ. එතකොට 8 කියන පැත්තෙන් ඉඳන් පටන් ගත්තාම 1යි 15 1000නේ තියෙන බිංදුවේව 3ක් තියෙනවා 1000ට. බිංදුවේව ගාන වෙන් කරගෙන යන්න. එතකොට 8 කියන්නේ එකක් 3 එකක් තව එකක් එහා පැත්තට අපිට දශම ස්ථානය ගන්න වෙනවා. ඒක නිසා තමයි 0.0.3යි 8 කියලා අරන් තියෙන්නේ. මේකෙදි අපි පැහැදිලි කරගත්තොත් මේකෙන් කියවෙන්නේ මෙතන 10න් එකේ කොටස් නැහැ. 100න් එකේ කොටස් 3ක් තියෙනවා සහ 1000න් එකේ කොටස් 8ක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ හරය 10 බලයක් නොවන තත්ත්ව භාගයක් දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද කියන එක. අපි ඉස්සෙල්ලා කතා කරේ හරය 10 බලයක් වෙනකොට කොහොමද? 10 බලයක් නම් අපිට ලියා ගන්න ලේසියි. ඔන්න දැන් අපි කතා කරනවා 10 බලයක් නොවන තත්ත්ව භාගයක් හරය තියෙන දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද? මෙතෙන්දී ඔයාලා දන්නවා ඔයාලා ඉගෙනගෙන තියෙනවා තුල්්‍ය භාග හදාගන්න විදිහ. තුල්්‍ය භාගයක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. එතකොට හරය 10 බලයක් නොවන වෙලාවට අපි කරන්නේ හරය 10 බලයක් වෙන විදිහට තුල්්‍ය භාග ලියා ගන්නවා අපිට දීලා තියෙන ගාන. හරය 10 බලයක් වෙන විදිහට තුල්්‍ය භාග ලියා ගන්නවා. දැන් 4න් 3 කියන ඉලක්කම තමයි ඔයාලට දීලා තියෙන්නේ. 4න් 3 කියන සංඛ්‍යාව දීලා තියෙන්නේ. දැන් මේකේ හරය 4යි කියන්නේ ඒක 10 ගුණාකාරයක් 10 බලයක් නෙමෙයි. 10 බලයක් නෙමෙයි 4 කියලා කියන්නේ. එතකොට අපි මොකද කරන්නේ? හරය 10 බලයක් කරගන්න ඕනේ. හරය 10 බලයක් කරගන්න දැන් හරයට එන්න පුළුවන් 10 100 1000 ඔය වනේ. එතකොට මෙතන බලන්නකො 4නේ තියෙන්නේ. 4 ගුණ කිරීමකින් අපිට 10 බවට පත් කරන්න බෑ. තුල්්‍ය කරන්න බෑ. අපිට 20 30 40 අරගන්න බෑ. 10 බලයක් වෙන්න එපේ. එහෙමනම් ඊළඟ ආසන්න ගාන වෙන්නේ 100. 100ට හදන්න පුළුවන්ද කියලා බලනවා. 4 25න් ගුණ කරපුවාම 100යිනේ. එතකොට අපිට ගැටලුවක් නැහැ. එහෙමනම් හරය 100 කරගන්න පුළුවන්. හැබැයි අපිට 10 කරගන්න බෑ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ හරය 100 කරගන්න හරය 25න් ගුණ කරනකොට අපි අනිවාර්යෙන් තුල්්‍ය භාග කරනකොට වලාවයත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න එපේ. එතකොට මෙතන උඩත් 25න් ගුණ කරනවා. යටත් 25න් ගුණ කරනවා. එතකොට 100න් 75 කියන භාගය තුල්්‍ය භාගය එනවා අපිට. 100න් 75 කියන තුල්්‍ය භාගය ආවට පස්සේ ඔයාලට දැන් පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මේකේ තියෙනවා 10න් එකේ කොටස් තියෙනවා 7ක්. ඒ කියන්නේ 100න් 70 කියන එක. 100න් 70යි කියන්නේ 10න් 7යි කියන එක. එතකොට ඊළඟට 100න් එකේව 5ක් තියෙනවා. ඒක නිසා 0.75. එතකොට මම කිව්වා වගේ අග ඉඳන්, ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් දශම ස්ථාන දෙකක් වෙන් කරනවා. වෙන් කරලා පිට තියලා මුලට අනිවාර්යෙන් බිඳුව අපිට දාන්න ඕනේ. මේක තත්ත්ව භාගයක්නේ. මෙතන වෙන අගයක් අපිට නැහැ. එතකොට 0.75යි. ඊට පස්සේ කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කියන එක. මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද දශම සංඛ්‍යාවක් බවට පත් කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක එතකොට පූර්ණ සංඛ්‍යා කොටසකුත් තියෙනවා, භාගික කොටසකුත් තියෙනවා. අපිට පූර්ණ සංඛ්‍යා කොටස දශම පැත්තට දාන්න බෑ. එයා පූර්ණ සංඛ්‍යා පැත්තෙම තියන්න ඕනේ. අපි එතකොට වෙනස් කරන්න ඕනේ. භාගික කොටස තමයි දශම ස්ථාන බවට හරවන්න ඕනේ. එතකොට පූර්ණ සංඛ්‍යාව දශම තිතේ වම් පැත්තේ ලියාගෙන භාගික කොටස දශම සංඛ්‍යාවක් විදිහට අපි හරව ගන්න ඕනේ. දැන් 2යි 5න් 3 කියන සංඛ්‍යාව මම දීලා තියෙනවා. මේ දීලා තියෙන සංඛ්‍යාවේ 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. අපිට ඒකට මුකුත් කරන්න බෑ. ඒක වෙනම ලියා ගන්න ඕනේ. 5න් 3 කියන එක අපි දශම සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න ඕනේ.
එතකොට දෙක වෙනම ලියාගත්තා. ඔන්න 5න් 3 කියන එක දැන් අපි දශම සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කොහොමද? 5න් 3. දැන් 5 කියන්නේ 10 බලයක් නෙමෙයි. එහෙමනම් අපි 10 බලයක් බවට හරයපත් කරගන්න ඕනේ. එහෙම කරනකොට අපිට පේනවා 5 2කින් ගුණ කරපුවාම 10 එනවා. ළඟම සංඛ්‍යාවනේ අපි ගන්න ඕනේ. ඒක නිසා අපි 10 ගන්නවා. එතකොට 5 2කින් ගුණ කරපුවාම 10යි. එතකොට ලවයත් 2කින් ගුණ කරන්න ඕනේ. 3 ගුණ කිරීම 2 6යි. 10න් 6 කියලා එනවා. එතකොට 10න් 6යි කියලා කියන්නේ මේ කියන්නේ 10න් එකේ කොටස් තියෙනවා 6ක්. එහෙමනම් මේ කියන්නේ 0.6 කියන එක. 10න් එකේ ඒවා 6ක් තියෙන විදිහට ලියාගත්තාම 0.6යි. එතකොට අර පැත්තෙන් තියෙනවා 2 කියන පූර්ණ සංඛ්‍යාව. මෙතන තියෙනවා 0.6 කියන දශම සංඛ්‍යාව. මේ දෙක අපි එකට කරන්න ඕනේ දැන්. මොකද කරන්නේ 2.0 කියන එකනේ අර. එතකොට දශම ස්ථානවල එතන නෑ. මෙතන 0.6 දෙකම එකතු කරපුවාම 2.6 කියන සංඛ්‍යාව එනවා. ඊළඟට විෂම භාගයක් දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද? විෂම භාගයක් කියන එක අපි කතා කරා. විෂම භාගයක් කියලා කියන්නේ මේක අනිවාර්යෙන් එකට වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙයාගේ පූර්ණ සංඛ්‍යා කොටසක් මෙයාගේ ලවයේ තියෙනවා. ලවයෙන් අරගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා කොටසක් තියෙනවා. ඊට අමතරව තව මුංචි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. එතකොට දැන් විෂම භාගයක ලවය නිතරම හරයට වඩා විශාලයි. එහෙම නැත්නම් සමානයි. එතකොට අපි මොකද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියා ගන්නවා මේ පළවෙනි ආකාරය. ඒ කියන්නේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියා ගන්නවා. කොහොමද? දැන් 4යි 4න් 14 කියන සංඛ්‍යාවනේ දීලා තියෙන්නේ. ඒක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියාගන්නේ. අතන ලවයේ තියෙන 14 ඇතුලේ ඒ කියන්නේ 4න් 4 කොටස් කීයක් තියෙනවද? 4න් 4 කොටස් එතන 3ක් තියෙනවා. 4 වරක් 3 12. 12ක් අගයන් 12ක්ම එතන තියෙන. එතකොට 4න් 4 කොටස් 3ක් එතන තියෙනවා. 3යි 4න් 2 කියලා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා අපි මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද අපි දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියලා දන්නවනේ. ඒකට 3 කියන මේ කොටස පූර්ණ සංඛ්‍යා කොටසට මුකුත් කරන්න දෙයක් නැහැ. එයා එහෙමම තියාගෙන භාගික කොටස වෙච්ච 4න් 2 කියන එක අපි ආපහු දශම වලට හරව ගන්නවා. මෙතන 4 තියෙන්නේ. 4 10ට මේ ගුණ කරගන්න බෑ අපිට. කරන්න පුළුවන් ආසන්නම 10 බලයේ තියෙන 100. අර ඉස්සෙල්ලා කියපු විදිහටම 4 ගුණ කරනවා 25න් 100 වෙන්න. එතකොට ලවයත් ගුණ කරන්න ඕනේ 25න් ඒක 100 වෙන්න. එතකොට එතන 100න් 50 කියන එක එනවා. 100න් 50යි කියලා කියන්නේ එතකොට අපිට මේක අරගත්ත නම් දෙකෙන් අර 4න් 2 කියලා නෙන්නේ 3යි 4න් 2 කියලානේ. ඒක දෙකෙන් එක වගේ ගත්තා නම් අපිට මේක පුළුවන් 10න් 2 බවට පත් කරගන්න පුළුවන්. 10න් 5 බවට පත් කරගන්න පුළුවන්. 4න් 2නේ තියෙන්නේ. දෙකෙන් එක කියලා සුළු කරගෙන යන්නත් පුළුවන්. අපිට මේ විදිහටම යමු. එතකොට 100න් 50 කියලානේ තියෙන්නේ. 100න් 50 කියලා කියන්නේ මං කිව්වා. දැන් මේක 100න් 50 කියන්නේ 10න් 5ක් කියන එක මෙතන තියෙන්නේ. එතකොට 10න් එකේ කොටස් මෙතන එතකොට 5ක් තියෙනවා. ඒක නිසා මේක 0.5යි. මෙතන අපි මේ විදිහට ගත්තොත් මං කිව්වා යට තියෙන හරේ තියෙන බිංදු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් උඩ සංඛ්‍යාවෙන් අයින් කරන්න ඕනේ දශම පැත්තට. එතකොට 50 කියන එකෙන් දශම ස්ථාන දෙකක් අයින් කරපුවාම 0.5 බවට පත් වෙනවා. එතකොට 3 එකතු කිරීම 0.5 කියන්නේ 3.5යි. ඊටසේ හරේ ගුණාකාර වෙනම ලියාගෙන මේ විදිහට යන්නත් පුළුවන්. ඒ කියන්නේ
4න් 14 කියන සංඛ්‍යාව තියෙනවා. ඒකේ 14 ඇතුලේ 4 ගුණාකාර තියනවාද කියලා බලනවා. 14 ඇතුලේ බලපුවාම 12 තියෙනවානේ. 12 කියන්නේ 4 ගුණාකාරයක්නේ. ඒක අපි එළියට ගන්නවා. එතකොට 4න් 12 තියෙනවා. තව ඉතුරු දෙකක් තියෙනවා. ඒක 4න් 2 කියලා ලියාගත්තා. එතකොට 4න් 12 කියලා කියන්නේ දැන් ඒක අපි වෙනම අරගෙන සුළු කරගෙන යනවා. එතකොට 4න් 12 මේකේ 4 කියලා කියන එක හරය 100ට තමයි හරව ගන්න ඕනේ. තුල්ලේ භාග කර ගන්න ඕනේ. 4 25න් ගුණ කරපුවම 100යි. 12 25න් ගුණ කරපුවම 300යි. 100න් 300 කියලා කියන්නේ එතකොට මේකේ 100න් එකේවා 300ක් තියෙනවා කියන එක. එතකොට මේක පහළ අපිට තියෙනවා දශම ස්ථාන බිංදු දෙකක් තියෙනවා. උඩින් දශම ස්ථාන දෙකක් අයින් කරපුවම අපිට එන්නේ 3. 3.0 කියන එක. ඊට පස්සේ 100න් 50 කියන එක අර විදිහටම පහළ තියෙන බිංදු ගාන උඩ සංඛ්‍යාවෙන් දශම ස්ථාන වෙන් කරපුවම 0.5 කියලා. එතකොට 3 එකතු කිරීම 0.5 3.5 වෙනවා. ඊට පස්සේ දශම සංඛ්‍යාවක් කොහොමද භාගයක් විදිහට ලියන්නේ? ඒක කොහොමද කරන්නේ? 0.5 කියන දශම සංඛ්‍යාව තියෙනවා. එතකොට අපි කරන්නේ මේක 0.5 අපි දන්නවා භාගයක් විදිහට. ඒ කියන්නේ හරය 10 ගුණාකාරයක් වෙච්ච භාගය 10 බලයක් වෙච්ච ගුණාකාරයක් නෙමෙයි බලයක් වෙච්ච භාගයක් විදිහට ලියා ගන්නවා. 0.5 කියලා කියන්නේ 10න් 5 කියන එක. ඒ කියන්නේ 10න් එකේ කොටස් 5ක් තියෙනවා කියන එක. 10න් 5. ඒක අපි සරල ආකාරයෙන් ලියා ගන්න ඕනේ. වඩාත්ම සරල විදිහට ලියා ගන්න ඕනේ. 10න් 5 කියන එක අපිට පේනවා හරය ලවය දෙකම 5න් බෙදෙනවා. ඒක නිසා 10න් 5ට තුල්්‍ය භාගයක් විදිහට හදා ගන්නවා. උඩ සහ යට දෙකම හරය සහ ලවය දෙකම 5න් බෙදලා එතකොට එනවා 5 බෙදීම 5 1යි 10 බෙදීම 5 2යි 2න් 1 කියලා. ඊළඟ එක බලන්නකො 0.125 කියන සංඛ්‍යාව තියෙන්නේ. 0.125 කියපුවහම මේක ගත්තාම කොහොමද ලියන්න පුළුවන්? අපිට මේ දශම ස්ථාන තුනම අයින් කරගන්න ඕනේ නම් කියන්නේ 1යි 2යි 5. මෙතන දශම ස්ථාන 3ක් තියෙනවා. ඒ කියන්නේ යට හරයේ තියෙන අගය 10 මේ බලය බිංදු 3ක් තියෙන එකක් වෙන්න ඕනේ. 10 තුන්වෙනි බලය වෙන්න ඕනේ. එතකොට 1යි 2යි 5 කියන ඒ තුනේම දශම ස්ථාන අයින් වෙච්චාම 10න් 125 කියලා තමයි එන්නේ. මේක අනිත් පැත්තට හරවලා බලන්නකො 125 10න් 125 කියන එක දශම ස්ථාන වලටපත් කරනකොට මං කිව්වා පහළ බිංදු තියෙන ගාන උඩ ලවේ ඉලක්කම් වලින් අයින් කරන්න ඕනේ. එතකොට 5 ඉඳන් අයින් කරගෙන ගිහපුවම දශම ස්ථාන 3න් අයින් වෙච්චාම 0.125 තමයි එන්නේ. එතකොට 10න් 125 තමයි. හරිනේ එතකොට. දැන් මේක සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා හරියට බලන්නකො 1000 කියන එක 125 කියන එකෙන් බෙදෙනවා. ඒක නිසා මොකද කරන්නේ? උඩ අගයත් 125න් බෙදනවා. යට අගයත් 125න් බෙදනවා. 1000 125න් බෙදපුවාම එනවා 8ක් කියලා. 125 125න් බෙදපුවාම එනවා 1ක් කියලා. එතකොට 8න් 1යි. තව එකක් තියෙනවා 1.25. ඔන්න මේකේ පූර්ණ සංඛ්‍යා කොටසකුත් තියෙනවා. අපි පූර්ණ සංඛ්‍යා කොටස පැත්තකින් තියාගෙන එතන තියෙනවා එතකොට 25 කියලා කියන්නේ එතන අපිට හරයට එතකොට බිංදු දෙකක් ගන්න වෙනවා. එහෙනම් කියන්නේ 10 දෙවෙනි බලය යටට ගන්න වෙනවා 25 1.25 කියන එකේ 2.5 කියන ටික අයින් වෙන්න නම් පහලට 100 අරගන්න වෙනවා. එතකොට 25 බෙදීම 100. 100න් 25 කියන එක එන්නේ. එහෙම ගත්තාම
එහෙම එක කියන එක එහෙමම තියාගන්නවා. 100න් 25 ගත්තාම 100ත් 25න් බෙදනවා 25ත් 25න් බෙදනවානේ. එතකොට දෙකම උඩ යට දෙකම 25න් බෙදනවා. එතකොට උඩ 25 බෙදීම 25 1යි 100 බෙදීම 25 4යි. 1යි 4න් 1 කියලා එතකොට උත්තරේ එනවා. අපි පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ලියාගත්තනේ. ඒක නිසා. ඊට පස්සේ දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට කොහොමද වෙන්නේ? මේ ටික බලන්නකෝ. 0.1 වැඩි කිරීම 3 කියලා කියන්නේ 0.1 එකතු කිරීම 0.1 එකතු කිරීම 0.1 කියන එක. කියන්නේ 1 වැඩි කිරීම 3 කියලා ගන්නකො. 1 වැඩි කිරීම 3 කියලා කියන්නේ 1 එකතු කිරීම 1 එකතු කිරීම 1. එතකොට 3යි කියලා එනවනේ. ඒ වගේම තමයි 0.1 වැඩි කිරීම 3 කියලා කියන්නේ 0.1 එකතු කිරීම 0.1 එකතු කිරීම 0.1. ඒ කියන්නේ 10න් එකේ කොටස් 3ක් එකට එකතු වෙලා තියෙනවා. එතකොට එනවා උත්තරේ 0.3යි කියලා. 0.4 කියන එක ගුණ කරනවා 4ෙන්. එතකොට 0.4 එකතු කිරීම 0.4 එකතු කිරීම 0.4 එකතු කිරීම 0.4. එතකොට ඒ ටික එකතු කරගෙන ගියපුවාම එනවා 1.6ක් කියලා. ඊළඟ එක බලන්නකො 0.12 වැඩි කිරීම 2 0.12 එකතු කිරීම 0.12 කියලා කියන්නේ 0.24යි. මේක බලන්නකො. 1 වැඩි කිරීම 3 1 එකතු කිරීම 1 එකතු කිරීම 3 4 වැඩි කිරීම 4 කියන්නේ 4 එකතු කිරීම 4 එකතු කිරීම 4 එකතු කිරීම 4 16. 12 වැඩි කිරීම 2 12 එකතු කිරීම 12 24යි. ඔයාලට පේනවද? මේක වැඩි කිරීම 3 කියන එක සමාන වෙන්නේ 3ට. ඒ වගේ 0.1 වැඩි කිරීම 3 කියන්නේ 0.3. පහළ එක ගත්තහම 0.4 වැඩි කිරීම 4 කියන්නේ 1.6යි. 4 වැඩි කිරීම කියන්නේ 16යි. 4 වැඩි කිරීම 4 කියන්නේ 16යි. 0.12 වැඩි කිරීම 2 කියන්නේ 0.24යි. 12 වැඩි කිරීම 2 කියන්නේ 24යි. පළවෙනි එක බලන්නකො එතකොට. 0.1 වැඩි කිරීම 3. සාමාන්‍ය විදිහට 1 වැඩි කිරීම 3 කරපු කියපුවම 3 කියලා එනවා. අපිට ඒ එන එකට අපි දැන් ගුණ කරන්න ගත්තේ 0.1නේ. දශම ස්ථාන ප්‍රමාණය වෙන් කරපුවාම අර කියන උත්තරේ අපිට එනවා. බලන්නකො. 0.4 වැඩි කිරීම 4. 4 වැඩි කිරීම 4 කියන්නේ 16යි. අපි මොකද කරන්නේ? දැන් 0.4නේ. එතන තියෙන එක දශම ස්ථානයයි. අර 16 කියන එකෙන් එක දශම ස්ථානයක් වෙන් කරපුවාම එනවා 1.6යි. දැන් 0.1 වැඩි කිරීම 2. ඒක ගත්තහම දැන් 12 වැඩි කිරීම 2 කියන්නේ 24යි. හරි 24 තියෙනවා. හැබැයි අපේ තියෙන 0.12නේ. එතන තියෙනවා දශම ස්ථාන දෙකක්. අපි අර දශම ස්ථාන දෙක අයින් කරපුවාම එනවා 0.24 කියලා. එතකොට පහසු ආකාරයක් පේනව නේද? එතකොට මොකද කරන්නේ? දශම නොසලකා හැරලා මුලින්ම ගාන ගුණ කරනවා. අපි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. දශම සංඛ්‍යාව දශම නොසලකා ගුණ කරනවා. දශම සංඛ්‍යාවේ අපි ගුණ කරන්න ගත්ත දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගාන වෙන් කරන්න පුළුවන්. බලන්නකෝ 0.1 වැඩි කිරීම 3 කියපුවාම 1 3ෙන් ගුණ කරපුවාම 3යි. 0.1යි කියන එකේ දශම ස්ථාන එකක් තියෙනවා. අපි දශම ස්ථාන එකක් වෙන් කරපුවාම 0.3යි වෙනවා. දශම 4 0.4 වැඩි කිරීම 4. අපි සාමාන්‍ය විදිහට ගුණ කරනවා 4 වැඩි කිරීම 4 16යි. 0.4 කියන එකේ දශම ස්ථාන එකක් තියෙනවා. ඒ දශම ස්ථානය වෙන් කරා. එතකොට 1.6 වෙනවා. 0.1යි 2 වැඩි කිරීම 2 කියන එක. 12 වැඩි කිරීම 2 24යි. 0.1යි 2 කියන එකේ දශම ස්ථාන දෙකක් තියෙනවනේ. 24න් දශම ස්ථාන දෙකක් වෙන් කරනවා. එතකොට 0.2යි 4යි. වමේ දකුණේ ඉඳන් වමට අග ඉඳන් මුලට
දශම ස්ථාන වෙන් කරගෙන ගිහිල්ලා දශම තිත තියලා ඉවරලා මුලින් බිඳුව ලියන්න ඕනේ. කියන්නේ දශම ස්ථානය දශම තිත ලිව්වට පස්සේ එතනින් එහාට අගයක් මුකුත් නැත්නම් බිඳුව කියලා ලියනවා. අගයක් තියෙනවා නම් ඒක එහෙමම තියෙනවා. දැන් 0.125 වැඩි කිරීම 2. එතකොට 125 වැඩි කිරීම 2 කියන එකයි ගන්න. එතකොට 125 2කින් වැඩි කරපුවම 250යි. දැන් 0.125 කියන එකේ දශම ස්ථාන තියෙනවා 3ක්. අපි ඒ දශම ස්ථාන 3 අතනින් වෙන් කරනවා. අපි ගත්තොත් 25 0.25 වැඩි කිරීම 3 කියලා ගත්තොත් වැඩි කිරීම 4 ගමුකෝ 0.25 වැඩි කිරීම 4. එහෙම ගත්තාම අපිට 25 වැඩි කිරීම 4 නෙන්නේ. 25 4ෙන් වැඩි කරපුවම 100යි. 0.25 කියන එකේ දශම ස්ථාන දෙකක් තියෙනවා. අපි දශම ස්ථාන දෙක අර 100 කියන එකෙන් වෙන් කරපුවාම බිංදු දෙකක් එනවා දශම ස්ථානයට. ඊට පස්සේ එක ස්ථානයේ එකක් ඉතුරු වෙනවා. එතකොට 1.0 කියන උත්තරේ තමයි එන්නේ. අර දශම ස්ථාන ගාන හරියට වෙන් කරන්න ඕනේ. එතෙන්දී මුලින් දැන් දශම ස්ථාන වෙන් කරගෙන ගියපුවාම එතන ආයේ ඉලක්කමක් ඉතුරු වෙන්නේ නැත්නම් අග ඉඳන් මුලට වෙන් කරගෙන යනකොට ආයේ ඉලක්කම් ඉතුරු වෙන්නේ නැත්නම් අපි ඒකට බිඳුව කියලා දානවා. එහෙම නැත්නම් තියෙන අගේ එහෙමම තියෙන්න අරිනවා. ඊට දශම සංඛ්‍යාවක් 10න් 100න් හරි 1000න් හරි ගුණ කරනකොට මොකද වෙන්නේ? අපි දැන් දන්න දශම සංඛ්‍යාවක් කියලා කියන්නේ ඒක 10න් එක ඒවා කොටස් 100න් එක ඒවා කොටස් සහ 1000න් එක ඒවා කොටස් ඇතුළත් වෙච්ච සංඛ්‍යාවක්. එතකොට බලන්නකෝ. දශම 5 0.5 වැඩි කිරීම 10. 10න් ගුණ කරලා තියෙන්නේ. එතකොට එනවා බලන්න කීයද කියලා. මම ඉස්සෙල්ලා කියපු විදිහට 5 වැඩි කරනවා 10න් 50යිනේ. දශම ස්ථාන එකක් වෙන් කරපු ගමන බිඳුව කියන එතන 5 ඉතුරු වෙන්නේ. 50ක් වෙන්නේ නැහැ. දශම 0.5 වැඩි කිරීම 100. අර විදිහටම 5 100න් වැඩි කරපුවම 500 දශම ස්ථානයක් වෙන් වෙච්ච ගමන 50 වෙනවා. 0.5 වැඩි කිරීම 1000. ඒක 1000න් ගුණ කරපුවම 5000යි දශම ස්ථානයක් අයින් වෙච්ච ගමන 500ක් වෙනවා. මම පාලියෙන් ලියලා තියෙන එක බලන්නකො. දශම සංඛ්‍යාව 10න් 100න් හෝ 1000න් ගුණ කළ විට පිළිතුර අදාළ බිඳුවේ ඉලක්කම් ගණනට සමාන ස්ථාන ගණනක් දශම තිත තිබෙන ස්ථානයේ සිට දකුණත් පසට යෙදීමෙන් ලබාගත හැකි. ඒ කියන්නේ දශම සංඛ්‍යාව 10න් ගුණ කරනකොට අදාළ පිළිතුර ගන්න පුළුවන්. අදාළ අපිට දශම 5නේ තියෙන්නේ. දශම තිත තියෙන ස්ථානයේ ඉඳන් අර අපි ගුණ කරන මේ 10 බලය තියෙනවනේ. 10 බලයේ බිඳු ගානට සමාන ගානක් දශම තිත යවනවා තියෙන ස්ථානයේ ඉඳන් දකුණත් පසට. දැන් 0.5 කියන එක 10න් ගුණ කරපුවාම ඔයාලට පේනවා දශම තිත අපි යවලා තියෙනවා 5 ඉඳන් දකුණට 0.5 ඉඳන් දකුණට යවපුවාම බලන්නකො මම නිකන් දශම ස්ථානය 5ට පස්සේ ලියලා තියෙනවා. එතකොට ඒක දශම ස්ථානය 5ට පස්සේ ආවා කියලා කියන්නේ මේක මේ එනවා එක ස්ථානයකට. ඊට පස්සේ 0.5 වැඩි කිරීම 100 ගත්තාම එතන තියෙනවා බිංදු දෙකක්. එතකොට දශම ස්ථාන දෙකක් එහාට යවනවා මේ දශම තිත. එතකොට 50යි. එන ස්ථාන දෙකක් ඉස්සරහට එනවා. 1000න් ගුණ කරපුවම දශම ස්ථාන 3ක් එහාට යනවා. 5ට එහාට තව 3ක් යනවා. එතකොට ඒ ගියපුවාම වෙන්නේ එයා 500 බවට පත් වෙන. ඒ කියන්නේ ස්ථාන තව 3ක් මෙහාට එනවා. දශම 5 කියන ස්ථානයේ 10න් 1 කියන ස්ථානයේ ඉඳපු එක අපිට 10න් ගුණ කරපුවාම එක ස්ථානයට යනවා. 100න් ගුණ කරපුවාම 10 ස්ථානයට යනවා.
ඊට පස්සේ 1000න් ගුණ කරපුවම 100 ස්ථානයට යනවා. එතකොට ඒක 500යි. ඊළඟට දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදීම. අර වගේම ටිකක් තමයි යන්නේ බලන්නකො. දශම 5 බෙදීම 10 වෙච්ච ගමන මොකද වෙන්නේ? අර දශම 5 කියන එකේ දශම තිත තව එකක් වම් පැත්තට යනවා. තේරෙනවද? දශම 5 බෙදීම 10. දශම 5 10න් බෙදපු ගමන අපි 5 බෙදීම 10 එනවා. කීයද? 5 බෙදීම 10. එතකොට 0.5 මෙතන එනවා 0.05 දශම 5 බෙදීම 10 කියපුවාම දශම 5 බෙදීම 100 කියපුවාම 0.05යි බිංදු දෙකක් එනවා මුලට. ඊට පස්සේ දශම 5 බෙදීම 1000 0.05යි. එතකොට බලන්නකො. පහලින් ආයෙම සටහනක් දීලා තියෙන දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදූ විට පිළිතුර අදාළ බිඳුවේ ඉලක්කම් ගණනට සමාන ස්ථාන ගණනක් දශම තිත තිබෙන ස්ථානයේ සිට වමත් පසට යෙදීමෙන් ලබාගත හැකියි. ඒ කියන්නේ දැන් බිඳු ගානට සමාන දශම ස්ථාන ගානක කියන්නේ ඉලක්කම් ස්ථාන ගාන වම් පැත්තට යොදන්න ඕනේ. එතකොට 0.5 කියන එකේ දශම ස්ථානයේ තියෙන තැන ඉඳන් වම් පැත්තට තව එක ස්ථානයක් ගිහිල්ලා. එතකොට 0.05යි. 0.5 බෙදීම 100 කියපුවම මෙතන බිංදු දෙකක් තියෙනෝනේ බෙදෙන සංඛ්‍යාවේ. ඒ බිංදු ගණන දෙකක් එහාට යවනවා. එතකොට 0.05යි. 0.5 කියන එක 1000න් බෙදපුවම එතන 10 තියෙනවා බිංදුවේ ඉලක්කම් 3ක්. එතකොට දශම තිත තව ස්ථාන 3ක් එහාට යනවා. එතකොට ඒ ගිහපුවාම දැන් පළවෙනි එක ගත්තාම 0.5 බෙදීම 10 ගත්තාම දැන් 5 තියෙන්නේ 100න් එකේ කොටස් වල. 0.5 බෙදීම 100 ගත්තාම දැන් බෙදලා ආපු උත්තරේ 5 තියෙන්නේ 1000න් එකේ කොටස් වල. ඊට පස්සේ 0.5 බෙදීම 1000 ගත්තාම දැන් ඊළඟට එන උත්තරේ 0.0005 කියන්නේ එතන 10000න් එකේ කොටස් වල තියෙන්නේ 5. එතකොට වම් පැත්තට දශම ස්ථානය අපිට ගමන් කරවලා ඒ උත්තරේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ 0.5 කියන එකේ නම් වම් පැත්තට දශම ස්ථානය එක්වරක් යවනවා 10න් ගුණ බෙදපුවාම. 100න් බෙදපුවාම දශම ස්ථාන දෙකක් එහාට යනවා. ස්ථාන දෙකක් වම් පැත්තට යනවා. 1000න් බෙදපුවාම ස්ථාන 3ක් වම් පැත්තට යනවා. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදනකොට මොකද වෙන්නේ? පූර්ණ සංඛ්‍යා කොටස බෙදා දශම තිත තබා ගන්න. පුරුදු පරිදි බෙදාගෙන යන්න. දශම සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා කොටසක් තිබ්බොත් මේ ඒ කොටස බෙදලා දශම තිත තියාගෙන ඊට පස්සේ එතනින් එහාට බෙදාගෙන යන්න තියෙනවා. මේ තියෙන 7.5 කියන එක බෙදනකොට 3 කියන පූර්ණ සංඛ්‍යාවෙන් 7 කියන්නේ මෙතන පූර්ණ සංඛ්‍යාවක්. 7ට 3 ඒවා තියෙනවා දෙකක් 3 වරක් 2 6යි. 2ට දැන් එකක් ඉතුරු 1.5 කියන එක ඊට පස්සේ 8ට එනවා. 2 කියන එක ළඟින් දශම තිත තියාගෙන 1.5ට ආයේ 3 ඒවා කොච්චරක් තියෙනවද? එතකොට 5යි. 3 වරක් 5 15යි කියලා අර සාමාන්‍ය බෙදෙන විදිහටම බෙදනවා. උඩ අපි දශම තිත තියාගෙන ඉවරයි. එතකොට 2.5යි.
මෙතන 0.75 බෙදීම 3 කියලා තිබ්බනම් එහෙම වුණොත් 3ෙන් බෙදනකොට බිංදුව කියන එකට 3ඒව නැහැ කියලා බිංදුව කියලා ලියලා දශම තිත තියාගෙන 7ට ආයේ 3ඒව කීයක් තියෙනවද 2යි 3 2 6යි 7න් 6ක් එකක් ඉතුරුයි ආයේ 15 කියන එකෙන්නේ මේ 15ට 3ඒව 5යි 3 5 15යි ඉතුරු නෑ. එතකොට 0.25 කියන උත්තරේ එනවා. එතකොට ওই ටික තමයි ඔයාලට කරන්න තියෙන මේ පාඩමේ